හැමදෙනාටම තෙරුවන් සරණයි. DP education හරහා අපි සිද්ධ කරන පාඩම් මාලාවේ අද බලාපොරොත්තු වෙන්නේ 3 වසර ශ්‍රේණියේ පෙළ පොතට අදාළව 4 වෙනි පාඩමේ සර්වනාම වර්ණගීම කියන කොටසට අදාළව සර්වනාම වර්ණගීම් වල දෙවෙනි කොටස සාකච්ඡා කිරීමටයි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ. ඒකට සර්වනාම පිළිබඳව අපි පළමු පාඩමේදීත් පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට මේ පාඩමේදී සර්වනාම වර්ණගීම් වල විශේෂ ශබ්ද දෙකක් වුණ අම්හ තුම්හ කියන ශබ්ද පිළිබඳව අපි විශේෂයෙන් ඉගෙන ගත්තා. මේ පාඩමේදී තවත් අපට වැදගත් වන සර්වනාම වර්ණගීම් පිළිබඳව සාකච්ඡා කරන්නයි අපි සූදානම් වෙන්නේ. අපි බලමු කොහොමද මේ සර්වනාම ප්‍රයෝජනවත් වෙන්නේ භාෂාවේ ව්‍යවහාරයට. අපි භාෂාවේ වාක්‍ය පරිවර්තන කරනකොට වගේම වාක්‍ය හදනකොට අපිට කොහොමද උපකාර වෙන්නේ කියලා මේ සර්වනාම වර්ණගීම්. අපේ පොඩි හාමුදුරන් වහන්සේලාට මෑණිවරුන්ට වගේම ශිෂ්‍යයන්ට හොඳට කටපාඩම් ගාතාවක් තමයි මේ ගාතාව. බලමු. මගෙත් එක්කම කියවමු. නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සෝපිතා නිබ්බුතානූන සානාරී යස්සායන් ඊදිසෝපති. අපි පොඩි කාලේ ඉඳලා හොඳට දන්න කටපාඩම් තියෙන ගාථා පාඨයක්. නිබ්බුතානූන සාමාතා සාමාතා නිබ්බුතානූන සෝපිතා නිබ්බුතානූන සානාරි යස්සායන් ඊදිසෝපති. සාමාතා කියලා කියන්නේ ඒ මව, සෝපිතා ඒ පියතුමා, සානාරි ඒ ස්ත්‍රිය, නිබ්බුතා නූන නූන ඒකාන්තයෙන්ම නිබ්බුතා නිවුනීය නිබ්බුතා නූන ඒකාන්තයෙන් නිවුනේය නිබ්බුතා නූන ඒකාන්තයෙන් නිවුනීය. මේ බඳු සැමියෙක් ඇති ස්ත්‍රිය ඒකාන්තයෙන් නිවුනීය. අපි මේ ගාථාවේ තේරුම පොඩි කාලේ පාඩම් කරනවා. අපිට වැදගත් වෙන්නේ මෙතන සා සෝ සා කියලා වචන 3ක් ඉදිරියට තියෙනවා. එතකොට මේවා භාෂාවේ භාවිතා වෙන්නේ සර්වනාම විදිහට. සර්වනාම විදිහට. එතකොට මේ මාතා කියලා කියන එකට, පිතා කියලා කියන එකට, නාරී කියලා කියන එකට විශේෂණයක් විදිහට තමයි මේ සර්වනාමය එකතු වෙලා තියෙන්නේ. එතකොට ඔය විදිහට භාෂාවේ අපට හැම තැනම වගේ හම්බ වෙන නාම කොටසක් තමයි සර්වනාම. අපි හඳුනාගමු කොහොමද මේ සර්වනාම යෙදෙන්නේ, කොහොමද භාෂාවේ මේ සර්වනාම භාවිත වෙන්නේ. අපි සර්වනාම පිළිබඳව කතා කරන්නත් ඉස්සර වෙලා ලිංගත්‍රය පිළිබඳව පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග, නපුංසක ලිංග කියන මේ ලිංගත්‍රය පිළිබඳව
තව ටිකක් අවධානය යොමු කරමු. බාලක ළමයා, ලතා වැල, ඵල ගෙඩිය, ඵලය. එතකොට මේක පුරුෂ ලිංගයි. පුරුෂ ලිංග. අපි පාලියෙන් කියනවා පුල්ලිංග කියලා. මේක ස්ත්‍රීලිංග. අපි පාලියෙන් කියනවා ඉත්තිලිංග කියලා. ඉත්තිලිංග. මේක නපුංසක ලිංගයි. නපුංසක ලිංග. නපුංසක ලිංග. ඔය විදිහට භාෂාවේ යෙදෙන වචන ලිංග තුනකට වෙන් වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා පුල්ලිංග නැත්නම් පුරුෂ ලිංග ශබ්ද මොනවද කියලා, නාම මොනවද කියලා. ඒ වගේම ස්ත්‍රීලිංග එහෙම නැත්නම් ඉත්තිලිංග නාම මොනවද කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම නපුංසක ලිංග නාම මොනවද කියලා අපි කලින් ඉගෙනගෙන තියෙනවා. නපුංසක ලිංග නාම මොනවද කියලා අපි ඉගෙනගෙන තියෙනවා. මේ වාක්‍ය දිහා හොඳට බලන්න පොඩි හාමුදුරුවනේ. මේ වාක්‍ය දිහා හොඳට බලපුවා අපිට තවත් මේ වාක්‍ය සමග යෙදිලා තියෙනවා සර්වනාම. එතකොට ඒ ලිංගවලට අනුකූලව සර්වනාම භාවිතා වෙන විදිහ පිළිබඳව අපිට තව ටිකක් අවධානය යොමු කරන්න පුළුවන්. පුරිසෝ ගාමං ගච්ඡති. පුරිසෝ ගාමං ගච්ඡති. පුරුෂයා ගමට යයි. පුරුෂයා ගමට යයි. සෝ පුරිසෝ තං ගාමං ගච්ඡති. එතකොට දෙවෙනි වාක්‍යය තව ටිකක් පැහැදිලි කරනවා. තව ටිකක් දිග ඇරලා තියෙනවා. ඒ පුරුෂයා, මෙතන සෝ පුරිසෝ කියලා කියන්නේ ඒ පුරුෂයා තං ගාමං ඒ ගමට ගච්ඡති යයි. එතකොට පුරුෂයා පිළිබඳව හැඳින්වීමක් කරලා තියෙනවා මේ සෝ කියන වචනේ. ගාමං ගම කියන එක හැඳින්වීමක් කරලා තියෙනවා මේ තං කියන සර්වනාමයෙන්. තං ගාමං ඒ ගමට. එතකොට උපාසිකා භික්ඛූණං දානං දේති. උපාසිකාව භික්ෂූන්ට දානය දෙයි. ඒතර උපාසිකා කියලා කියන එක ස්ත්‍රී ලිංගික නාමයක්. මෙතන පුරිසෝ කියන එක පුල්ලිංග නාමයක්. එතකොට උපාසිකා ඒතා උපාසිකා මේ උපාසිකාව ඉමේසං භික්ඛූණං භික්ඛූණං කියන්නේ භික්ෂූන්ට ඉමේසං භික්ඛූණං මේ භික්ෂූන්ට දානං දේති දානය දෙයි. එතකොට උපාසිකාව ඒ වගේම භික්ෂූන්ට කියන මේ පද දෙක තවත් පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු ඊළඟ වචනය. මාතා මව දාරිකාණං පොත්තකානි අදාසි. පොත්තකානි දාරිකාණං අදාසි. මව දැරියන්ට පොත් දුන්නේය.
මව දැරියන්ට පොත් දුන්නේය. මාතා දාරිකානං පොත්තකානි අදාසි. මව දැරියන්ට පොත් දුන්නේය. මාතා කියන එක තව ටිකක් විග්‍රහ කරලා තිනවා. සා මාතා, ඒ මව, තාසං දාරිකානං, ඒ දැරියන්ට, තානි පොත්තකානි, ඒ පොත් අදාසි දුන්නේය. එතකොට අපට මේකේ බැලූ බැල්මට එක වචනයක් නෙවෙයි තියෙන්නේ. දැන් බික්ඛූණං කියලා තියෙන මෙතන ඉමේසං බික්ඛූණං. පොත්තකානි කියලා තියෙනකොට තානි පොත්තකානි. දාරිකානං කියලා තියෙනකොට තාසං දාරිකානං. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒක තමයි අපි ඉගෙන ගත යුතු දේ. එතකොට මේ සියලු තැන්හි මේ සර්වනාම පද භාවිතා කරලා තියෙන්නේ නාම විශේෂණ විදිහට. නාමය තව ටිකක් හැඳින්වීම සඳහා, නාම පදේ තව ටිකක් පැහැදිලි කිරීම සඳහා තමයි මේ සර්වනාම භාවිතා කරලා තියෙන්නේ. සර්වනාම යොදලා තියෙන්නේ. එතකොට බික්ඛූණං කියන චතුත්ථි විභක්ති බහුවචනයට අදාළව තමයි මේ ඉමේසං කියන වචනේ යොදලා තියෙන්නේ. එතකොට ඉම කියන ශබ්දය, නාමය, සර්වනාමය, ඉම කියන සර්වනාමය ඉමේසං කියන චතුත්ථි විභක්ති බහුවචනය දක්වා වර්ණගලා තියෙනවා. එතකොට තාසංදාරිකානං කියලා තියෙන මෙතන දැරියන්ට. එතකොට දාරිකා කියන එක ස්ත්‍රීලිංග, ඉත්තිලිංග, චතුත්ථි විභක්ති බහුවචනයක්. ත්‍රිලිංග චතුත්ථි විභක්ති බහුවචනයක්. එතකොට මේ ත શબ્දය, ත කියන සර්වනාමය චතුත්ථි විභක්ති බහුවචනය දක්වා ඉත්තිලිංගයෙහි වර්ණගා ගන්න ඕනේ. එතකොටයි නාමයට ගැලපෙන්න සර්වනාමය අපිට භාවිතා කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට නාමයේ තියෙන විභක්තියම තමයි සර්වනාමයේ විභක්තිය බවට පත් වෙන්නත් ඕනි. එහෙම නැති වුණොත් ඒ වාක්‍ය වැරදි වෙනවා. දැන් තානි පොත්තකානි. එතකොට මේක ဒုတိယ විභක්ති බහුවචනය. එතකොට තසබ්දයේ නපුංසකලිංග සර්වනාමයක් තානි කියලා විල්ල තියෙනවා. ඒකත් ဒုတိယ විභක්ති බහුවචනය. එතකොට අපි සර්වනාම වර්ණගීම හරියට කළේ නැත්තම් අපිට මේ විදිහට සර්වනාමය හරියට නාමයට අනුකූලව විශේෂණයක් විදිහට යොදන්නත් බෑ. ඒ වගේම අර්ථය ගැනීමේදීත් සමහර වෙලාවට අපි පැටලෙනවා. ඒ නිසා තමයි මේ සර්වනාම වර්ණගීම ලිංග තුනටම අදාළව හොඳින් දැනගන්න උවමනා කරන්නේ. හොඳයි. අපි බලමු තව ටිකක්, තව උදාහරණ කීපයක් අරගෙන. පුරිසෝ. පුරිසෝ කියලා කියන එක පුල්ලිංග නාමයක්. එතකොට සෝ පුරිසෝ, ඒ පුරුෂයා. ගාමං, ගාම කියන එකත් පුල්ලිංග නාමයක්. තං ගාමං, ඒ ගම. එතකොට මේක ဒုတိ ය විභක්තිය. අපි අර වාක්‍ය තුල තිබුණු වචන ටික ආපහු මෙතෙන්ද කඩලා අරගෙන තියෙනවා.
වෙනම උපාසිකා කියන එක හඳුන්වලා තියෙනවා. ඒතා උපාසිකා. එතකොට ඒත શબ્දය උපාසිකාව ස්ත්‍රීලිංගිකව වර්ණගලා තමයි ඒතා කියන එක අරගෙන තියෙන්නේ. අපිට තව මේක පැහැදිලි වෙන්නේ මේ නාම වර්ණගීම් සිද්ධ කරනකොට. බික්ඛූණං කියන එක ඉමේසං බික්ඛූණං සාමාතා තාසං අපි පැහැදිලි කරා තානි පොත්තකානි. එතකොට විශේෂයෙන් මේ සර්වනාම ඒ විභක්තියට අනුකූලව වර්ණගලා තමයි මේ විදිහට යොදලා තියෙන්නේ. මේ නාමයට ගැළපෙන්න තමයි මේ සර්වනාමය භාවිතා කරන්න ඕන. ඒ ලිංගයට, ඒ විභක්තියට, ඒ වචනයට ගැළපෙන්න ඕනේ. එතකොටයි ඒක නාම විශේෂණයක් විදිහට නිවැරදිව අපට යොදන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු කොහොමද මේ සර්වනාම වර්ණගීම් සහ ඒ වචන යෙදෙන්නේ කියලා. මෙතන සර්වනාම පද තුනක් තියෙනවා. එකක් සෝ, සා, තානි. එතකොට සෝ කියන එක අපි තනි පදයක් විදිහට ගත්තොත් එහෙම, තනි වචනයක් විදිහට ගත්තොත් එහෙම සෝ කියන්නේ හෙතෙම. සෝ කියලා කියන එකේ තේරුම මොකද්ද? හෙතෙම. සෝ කියලා කියන්නේ හෙතෙම. ඔහු. එතකොට සා කියන වචනය තනි පදයක් විදිහට ගත්තොත් එහෙම ඒකේ තේරුම තොමෝ, ඕතොමෝ කියන එකයි. හෙතෙම, ඇය කියන එකයි. සා කියලා කියන්නේ ඇය. නැත්තම් ඕතොමෝ, ඕතොමෝ. ඇය. තානි කියන වචනය ඒවා. තානි කියලා කියන එකේ තේරුම ඒවා. තනි වචනයක් විදිහට ගත්තොත් එහෙම ඒ වගේ තේරුම් යෙදෙන්නේ ඒ විදිහට. එතකොට මේ සෝ කියන එක පුල්ලිංගිකයි. සා කියලා කියන එක ස්ත්‍රීලිංගිකයි. තානි කියලා කියන එක නපුංසක ලිංගයි. මේ යෙදිලා තියෙන වචන ටික ඔක්කොම පඨමා විභක්තියෙන් තමයි යෙදිලා තියෙන්නේ. එතකොට පළවෙනි එක ඒක වචනයි, දෙවෙනි එකත් ඒක වචනයි, තානි කියන එක බහු වචනයි. ඒවා. එතකොට අපි මේ වචන අනෙක් විභක්ති වලටත් වර්ණගා ගන්න ඕනි. එතකොට තමයි නිවැරදිව අර්ථයක් එන විදිහට වාක්‍යයක අපිට මේ සර්වනාම යොදන්න පුළුවන්කම තියෙන්නේ. පළවෙනියට සර්වනාම ත શબ્දය පුල්ලිංග ත શબ્දය අපිට මේ සෝතේ කියන එක නම් හොඳට මතකයි නේද? සෝතේ කියලා කියන්නේ සෝ කියන්නේ හෙතෙම, තේ කියලා කියන්නේ ඔව්හු. අපි අර සර්වනාම පාඩම් කරන සෝතේ ත්වං තුම්හේ අහං මයං කියලා අපි පාඩම් කරනවා. එතකොට සෝතේ කියලා කියන්නේ මේ ත શબ્දයේ පළවෙනි වචන දෙක. සෝතේ. අපි බොහෝ වෙලාවට ඉගෙනගෙන තියෙන්නේ මේ සෝ කියන එක සහ තේ කියන එක විතරයි. අපි අනෙක් විභක්ති වලට වර්ණ ගන්න ඉගෙන ගන්න ඕන. මේක එච්චර අමාරු නැහැ. අපි බලමු. පඨමා සෝතේ, ဒုတိယ තං තේ, තතිය තේන තේබි තේහි, කරණ තේන තේබි තේහි, චතුත්ථි තස්ස තේසං තේසානං, පංචමි තම්හා තස්මා තේබි තේහි, චට්ටි තස්ස තේසං තේසානං, සප්තමි තම්හි තස්මින් තේසු. එතකොට අපි මේකේ තේරුම එක શબ્දයක වගේ අපි තේරුම පොඩ්ඩක් බලමු. පඨමා විභක්තියේ නම් තේරුම අපි දන්නවා ඔහු, ඔව්හු, නැත්නම් හෙතෙම,
ඔව්හු. මේ තං තේ කියලා කියන එකේ තේරුම අපිට ගන්න වෙන්නේ ඒ කියලා. ඒත් ඔව්හු. එතකොට ඒකේ කර්ම පදයක් විදිහට නිවැරදිව තේරුම එන්නේ වාක්‍යවල යොදවපුවාම. තතියා තේන ඔහු විසින්. තේබි තේහි කියන වචන දෙකේම අර්ථය ඔවුන් විසින්. කරන තේන කියලා කියන්නේ ඔහු කරන කොටගෙන. තේබි තේහි ඔවුන් කරන කොටගෙන. ද්විතියාවේ ඔහු ඔවුන් කියලා අර්ථය ගන්න පුළුවන්. ඔවුන් අපි සිංහලේ ව්‍යාකරණානුකූලව කර්මපදය ඔවුන් කියලා හඳුන්වනවා. පඨම විභක්තියේ ඔව්හු කියලා අපි කියනවා. චතුත්ථි තස්ස ඔහුට. තේසං තේසානං කියන්නේ ඔවුන්ට. පංචමි ඔහුගෙන්. තේබි තේහි කියලා කියන්නේ ඔවුන්ගෙන්. තස්ස ඔහුගේ. තේසං තේසානං ඔවුන්ගේ. මේ වචන දෙකේම තේරුම ඔවුන්ගේ. තම්හි තස්මින් ඔහු කෙරෙහි ඔවුන් කෙරෙහි. ඔහු කෙරෙහි ඔවුන් කෙරෙහි. දැන් බලන්න අපි මේ ඔහු කියන එකෙන් අනෙක් වචන හදාගන්නේ කොහොමද? අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන වචනයක් තමයි මේ තස්ස වගේ වචනය. ඔහුට, ඔහුගේ කියලා අපි ගොඩක් වෙලාවට භාෂාවේ භාවිතා කරනවා. ඒක ව්‍යාකරණානුකූලව නාම වර්ණගීමකදී ඔය විදිහට තමයි වර්ණගෙන්නේ. අපි තව ටිකක් හොඳට කියවමු බලන්න. විභක්තිය අපට මතකයි. සෝ තේ තං තේ තේන තේබි තේහි තේන තේබි තේහි තස්ස තේසං තේසානං තම්හා තස්මා තේබි තේහි තස්ස තේසං තේසානං තම්හි තස්මින් තේසු. ඔය විදිහට එක හුස්මට කියන්න පුළුවන්කම තියෙන්න ඕන. සෝ තේ තං තේ තේන තේබි තේහි තේන තේබි තේහි තස්ස තේසං තේසානං තම්හා තස්මා තේබි තේහි තස්ස තේසං තේසානං තම්හි තස්මින් තේසු කියලා අපිට මේක වර්ණ ගා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මම පැහැදිලි කරා ව්‍යාකරණයේ විභක්ත්‍යානුකූලව විභක්ති වලට අනුව කොහොමද ඒකේ අර්ථය එන්නේ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා තතියාවේ නම් විසින්, කරණ නම් කරන කොටගෙන, චතුත්ථි නම් ට ඔහුට, පංචමී නම් වෙන්වීමක් ඔහුගෙන්, චට්ටි නම් අයිතියක් ඔහුගේ, සප්තමී නම් කෙරෙහි ඔහු කෙරෙහි. එතකොට බහුවචනය ඊට අනුව ඔවුන් විසින්, ඔවුන් කරන කොටගෙන, චතුත්ථි ඔවුන්ට, පංචමී ඔවුන්ගෙන්, චට්ටි ඔවුන්ගේ, සප්තමී ඔවුන් කෙරෙහි බහුවචනය. ඔය විදිහට තමයි අර්ථ ගන්නේ සහ මේ ත શબ્දය පුල්ලිංගයේහි වර්ණ ගා ගන්නේ. වාක්‍ය නිර්මාණය කිරීමේදී ඊටාම වැදගත් මේ කොටස පාඩම් කරලා තියෙන එක. ඒ නිසා අපේ පොඩි හාමුදුරුවෝ, මෑණිවරු, ශිෂ්‍යෝ හැමෝම මේ කොටස තාම හොඳින් පාඩම් කරන්න. ඊළඟට ත શબ્දයේ ඉත්තිලිංගයේහි. දැන් ඔහු කියලා කියපු එක ඇය කියලා අපි ස්ත්‍රීලිංගයට පාවිච්චි කරනවා. එතකොට ඇය, දැන් ඔවුන්, ඔව්හු කියන එකට ස්ත්‍රීලිංගේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන වචනයක් නෑ. එහෙම නැත්නම් අපිට කියන්නේ ඇයලා කියලා නේද? කොහොම හරි කමක් නෑ. ස්ත්‍රීලිංගික වචනයක් කියලා අපි අඳුරා ගන්න ඕන, දැනගන්න ඕනි. ඇය, ඔව්හු. එතකොට ඇය විසින් නැත්නම් ඕ විසින් ඇය කරන කොටගෙන ඇයට,
ඇයලාට නැත්නම් ඔවුන්ට කියලාත් අපිට කියන්න පුළුවන්. ඇයගෙන් ඔවුන්ගෙන් චට්ටි ඇයගේ ඔවුන්ගේ සප්තමි ඇය කෙරෙහි ඔවුන් කෙරෙහි නැත්නම් ඇයලා කෙරෙහි. එතකොට අර බහුවචනයට එනකොට ස්ත්‍රීලිංග වචනය නිකන් සිංහල භාෂාවේ අපි භාවිතා නොකරන තරම් ඒක බහුවචනයට අපි පාවිච්චි කරන්නේ ඔවුන් කියලාම තමයි. නමුත් ස්ත්‍රීලිංගික පදයක් භාවිතා කරනකොට අපි වර්ණගීම ඊටාම හොඳට දැනගන්න ඕනේ. අපිට හොඳට කටපාඩම් තියෙන්න ඕනි මේ වර්ණගීම. අපි එකපාරක් දෙපාරක් කියමු බලන්න. පඨමා සා තාතායෝ ဒ ුතියා තං තාතායෝ තතියා තායතාබිතාහි කරණ තායතාබිතාහි චතුත්ති තස්සා තායතා සංතාසානං චතුත්ති තස්සාතාය තාසංතාසානං පංචමි තායතාබිතාහි චට්ටි තස්සාතායතාසංතාසානං සත්තමි තස්සංතායං තාසු නාසු න අර පුල්ලිංග શબ્දයට වඩා පුල්ලිංග ත શબ્දයට වඩා ස්ත්‍රීලිංග ත શબ્දය පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සප්තමි විභක්තියේ නාසු කියලා වචනයකුත් තියෙනවා නේද? තස්සංතායං තාසුනාසු. දැන් පුරුෂ ලිංගේ නම් තම්හි තස්මින් තේසු. තස්ස තේසං තේසානං චට්ටි. නමුත් ස්ත්‍රීලිංග શબ્දෙහි තස්සා තායතාසං තාසානං. එතන ඒක වචනේ වචන දෙකක් තියෙනවා. කොහොම හරි මේක කටට හුරු වෙන කල් දෙතුන් පාරක් සමහරක් වෙලාවට අපේ පොඩි හාමුදුරන්ට මෑණිවරුන්ට ශිෂ්‍යයන්ට 10-12 පාරක් පාඩම් වෙනකල් 20-30 පාරක් හරි කීවට කමක් නැහැ. මොකද මේ කොටස ඊටාම වටිනවා. ඒක නිසා අපි මේ කාලේ මේ පන්තියේදී මේ පාඩම් කරගන්න දේ ජීවිත කාලෙම අපිට ප්‍රයෝජනවත් වෙනවා. අපි ආපහු කියමු බලන්න. පඨමා සාතාතායෝ ဒ ුතියා තං තාතායෝ තතියා තායතාබිතාහි කරණ තායතාබිතාහි චතුත්ති තස්සා තායතා සංතාසානං පංචමි තායතාබිතාහි චට්ටි තස්සා තායතා තාසංතාසානං සප්තමි තස්සංතායං තාසු නාසු. තස්සංතායං තාසු නාසු. හොඳයි. එතකොට ඉත්තිලිංග ත શબ્දය අපි ඔය විදිහට අඳුනා ගන්න ඕන. ඊළඟට නපුංසක ලිංග ත શબ્දය. එතකොට නපුංසක ලිංග ත શબ્දයට අර්ථ ලබා දීමේදීත් අපට ගැටලුවක් එනවා. තනි අර්ථයක් ලබා දීමේදී. මොකද මේක නපුංසක ලිංග සර්වනාම શબ્දයක් නිසා. නමුත් වාක්‍යවල සර්වනාම නපුංසක ලිංග නාම සමග නාම විශේෂණ ලෙස භාවිතා කිරීමේදී මේ ටික දැනගෙන ඉඳීම ඉතාමත්ම වැදගත්. මේක එච්චර අමාරු නෑ පොඩි හාමුදුරනේ. මොකද මේකේ පඨමාව සහ ဒ ුතියාව විතරයි වෙනස්. පඨමාව සහ ဒ ුතියාව විතරයි වෙනස්. අනෙක් සියලුම වචන සමානයි පුල්ලිංග શબ્දයට. නමුත් පඨමා සහ ဒ ුතියා කියන දෙක විතරක් පඨමා සහ ဒ ුතියා කියන දෙක විතරක් වෙනස්වට ටිකක් වර්ණගෙනවා. බලමු කොහොමද වර්ණගෙන්නේ කියලා. පඨමා තං නං තේ තානි නේ නානි. ဒ ුතියා තං නං තේ තානි නේ නානි. එතකොට පඨමාවත්
ද්විතියාවත් එකම විදිහේ වචන ටිකක් තමයි තියෙන්නේ. ඒ නිසා එක වචනයයි පාඩම් කරගන්න තියෙන්නේ එක පේලියයි. ඒතර අපේ පොඩි හාමුදුරුවෝ දන්න එක පේලියක් නපුංසක ලිංගයේ පාඩම් කරගත්තා නම් අපට අනික් ටික ඔක්කොම පුළුවන්. තතියාවෙන් එහාට පුල්ලිංගයේ වගේම තමයි වර්ණ ගෙන්නේ. ඊට පස්සේ පඨමාව ද්විතියාව එකම වචනයක්. අපි ඒ නමුත් කියවලා බලමු. තං නං තේ තානි නේනානි ද්විතියා තං නං තේ තානි නේනානි තතියා තේන තේබි තේහි කරණ තේන තේබි තේහි චතුත්ති තස්ස තේසං තේසානං පංචමි තම්හා තස්මා තේබි තේහි චට්ටි තස්ස තේසං තේසානං සත්තමි තම්හි තස්මින් තේසු. ඔන්න ඔය විදිහටයි ඔය શબ્දේ වර්ණ ගෙන්නේ. ඊළඟට මේකත් ඊටාම වැදගත් શબ્දයක්. ඒත શબ્දය. ඒත શબ્දය. ඒත શબ્දයෙන් කියන්නේ මොවුන් මේ කෙනා පිළිබඳව. අපි කාට හරි ඇඟිල්ල දික් කරලා කියනවා මෙතෙම. එහෙම නැත්නම් මැය. එහෙම නැත්නම් කියනවා මොහුගේ. එහෙම නැත්නම් අපි කාට හරි කියනවා මොවුන්ගේ. එහෙම නැත්නම් නෑලාගේ කියලා ස්ත්‍රීලිංගිකව කියනවා. අපි නැත්නම් නපුංසක ලිංගේ මේ වගේ මේ දේවල් වල කියලා අපිට ඔහම වාක්‍ය හදන්න වෙනවා. එතකොට මොහුට මැයට කියලා අපිට වාක්‍යවල යොදන්න වෙනවා. ඒ නිසා අපි මේ ඒත શબ્දයත් හොඳින් දැනගෙන ඉන්න ඕනි. බලමු අපි ඒත શબ્දය කොහොමද පුල්ලිංගයේ වර්ණ ගෙන්නේ කියලා. ඒසෝ ඒතේ මොහු මොවුන් ද්විතියා ඒතං ඒතේ තතියා ඒතේන ඒතේබි ඒතේහි කරණ ඒතේන ඒතේබි ඒතේහි චතුත්ථි ඒතස්ස ඒතේසං ඒතේසානං පංචමි ඒතම්හා ඒතස්මා ඒතේබි ඒතේහි චට්ටි ඒතස්ස ඒතේසං ඒතේසානං සත්තමි ඒතම්හි ඒතස්මින් ඒතේසු. ඒසෝ ඒතේ අපි ඉස්සෙල්ලත් කිව්වා මොහු මොහු ද්විතිය ඒතං ඒතේ මොහු මොවුන් නැත්තම් මෙතෙම මොහු මෙතෙම මොවුන් ඒතේන මොහු විසින් ඒතේබි ඒතේහි මොවුන් විසින් ඒතේන මොහු කරන කොටගෙන මොවුන් කරන කොටගෙන මොහුට මොවුන්ට මොහුගෙන් මොවුන්ගෙන් මොහුගේ මොවුන්ගේ මොහු කෙරෙහි මොවුන් කෙරෙහි ඔය විදිහට තමයි අපි අර්ථ ගන්න. අපි ආපහු බලමු වර්ණගීම හොඳට මගෙත් එක්කම කියවන්න අපේ පොඩි හාමුදුරුවෝ. පඨමා ඒසෝ ඒතේ ද්විතියා ඒතං ඒතේ තතියා ඒතේන ඒතේබි ඒතේහි කරණ ඒතේන ඒතේබි ඒතේහි චතුත්ථි ඒතස්ස ඒතේසං ඒතේසානං පංචමි ඒතම්හා ඒතස්මා ඒතේබි ඒතේහි චට්ටි ඒතස්ස ඒතේසං ඒතේසානං සත්තමි ඒතම්හි ඒතස්මින් ඒතේසු. ඉතින් ඕක 10-12 පාරක් පාඩම් කරලා තියාගත්තා නම් අපිට මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද වාක්‍යවල විශේෂයෙන් නාම හැඳින්වීම සඳහා මේ සර්වනාම පද නාම විශේෂණයක් විදිහට භාවිතා කරනකොට භාවිතා වීමේදී අපට අර්ථය හොඳින් ගන්න පුළුවන්. එතකොට අපිට පැටලෙන්නේ නැහැ. ඒක කොහොමද ඒත શબ્දයේ ස්ත්‍රීලිංගයට වර්ණ ගෙන්නේ? කොහොමද ඒත શબ્දයේ ස්ත්‍රීලිංගයට මනද ඉත්තිලිංගයේ වර්ණ ගෙන්නේ? එතකොට ඒසෝ ඒතේ කියලා කියපු එක
ඒසා ඒතා ඒතායෝ ඔන්න පඨමා විභක්තියට ස්ත්‍රීලිංගික නාමයක් සමග ගැලපීමේදී සර්වනාමයක් විදිහට පාවිච්චි කිරීමේදී තනි පදයක් විදිහට භාවිතා කිරීමේදී අපි මේ වර්ණගීම හොඳින් දැනගන්න ඕන. ඒසා ඒතා ඒතායෝ පඨමාව, ဒုတိ යාව ඒතං ඒතා ඒතායෝ, තතියාව ඒතා ඒතාබි ඒතාහි, කරණ ඒතා ඒතාබි ඒතාහි, චතුත්ති ඒතිස්සාය ඒතිස්සෝ ඒතාය ඒතාසං ඒතාසානං. ඔන්න චතුත්ති භක්තිය ස්ත්‍රීලිංගයේ શબ્දයට වඩා පුල්ලිංගයේ ටිකක් වෙනස්. මේකේ වචන 3ක් තියෙනවා චතුත්ති විභක්ති. නමුත් පුල්ලිංගයේ තියෙන එක වචනයයි. ස්ත්‍රීලිංගයේ වචන 3ක් තියෙනවා. අපි ආපහු චතුත්ති විභක්තිය කියමු. ඒතිස්සාය ඒතිස්සෝ ඒතාය ඒතාසං ඒතාසානං. පංචමි ඒතාය ඒතාබි ඒතාහි, චට්ටි ඒතිස්සාය ඒතිස්සෝ ඒතාය ඒතාබි ඒතාහි, චට්ටි ඒතිස්සාය ඒතිස්සෝ ඒතාය ඒතාසං ඒතාසානං. සත්තමි ඒතස්සං ඒතිස්සං ඒතායං ඒතාය ඒතාසු. ඔන්න සත්තමි විභක්තියත් ටිකක් වෙනස් පුල්ලිංගයට වඩා. ඒතස්සං ඒතිස්සං ඒතායං ඒතාය කියලා වචන 4ක්ම තියෙනවා. ඒතාසු කියලා තව වචන 1ක් තියෙනවා. අපි ආපහු එකපාරක් අපි දන්නවා මොනවද විභක්ති කියලා. ඒක නිසා අපි වර්ණගමු මේ වචන ටික. ඒසා ඒතා ඒතායෝ ඒතං ඒතා ඒතායෝ ඒතා ඒතාබි ඒතාහි ඒතා ඒතාබි ඒතාහි ඒතා ඒතිස්සා ඒතිස්සෝ ඒතාය ඒතාසං ඒතාසානං ඒතා ඒතාබි ඒතාහි ඒතිස්සා ඒතිස්සෝ ඒතාය ඒතාසං ඒතාසානං ඒතස්සං ඒතිස්සං ඒතායං ඒතාය ඒතාසු. ඔය විදිහට අපි ස්ත්‍රීලිංගයේ ඒත શબ્දය වර්ණ ගන්න ඉගෙන ගන්න ඕන. හොඳයි. ඊළඟට ඒත શબ્දය කොහොමද නපුංසක ලිංගි? අපි ඉස්සෙල්ලා කිව්වා වගේ නපුංසක ලිංග શબ્දය විශේෂයෙන් වෙනස් වෙන්නේ පඨමා සහ ဒုတိ යා කියන විභක්ති දෙක විතරයි. පඨමා සහ ဒုတိ යා කියන විභක්ති දෙක විතරයි වෙනස් වෙන්නේ. ඒ නිසා අපට මේක වර්ණගා ගන්න ලේසි. පුල්ලිංග શબ્දේ පාඩම් කරලා තිබ්බනම් නපුංසක ලිංගයත් පාඩම් කරා වගේ තමයි නේද? හොඳයි. ඒ නිසා ඕමනාවෙන් පුල්ලිංග શબ્දය පාඩම් කරන්න ඕන. බලමු පුල්ලිංගයේ කොහොමද ඒත શબ્දේ යෙදෙන්නේ කියලා. ඒතං ඒතේ ඒතානි ඒතං ඒතේ ඒතානි. පඨමාවත් ဒုတိ යාවත් දෙකම එකයි. ඒතං ඒතේ ඒතානි ඒතං ඒතේ ඒතානි. ඊට පස්සේ තතියා පුල්ලිංගේ වගේම ඒතේන ඒතේබි ඒතේහි, කරණ ඒතේන ඒතේබි ඒතේහි, චතුත්ථ ඒතස්ස ඒතේ සංේතේ සානං, පංචමි ඒතම්හා ඒතස්මා ඒතේබි ඒතේහි, චට්ටි ඒතස්ස ඒතේ සංේතේ සානං, සප්තමි ඒතම්හි ඒතස්මින් ඒතේසු. ඔය විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා මේ ඒත શબ્දය නපුංසක ලිංගයට බොහෝම සරලව මතක තියාගන්න පාඩම් කරගන්න. ඊළඟට තවත් විශේෂ සර්වනාම શબ્දයක් තමයි ඉම શબ્දය. ඉම શબ્දයෙන් කියන්නේ මේ කියන අර්ථය. මෙයින්, මෙයට, මෙයින්, මෙහි ඔය විදිහට තමයි අර්ථය ගන්නෙ. දැන් අයං රුක්ඛෝ මේ ගස. දැන් රුක්ඛෝ කියන පදයට අපිට දාන්නවා මේ ගස කියලා. මේ ගහ අයං රුක්ඛෝ මේ ගස. එතකොට ඉමේ රුක්ඛා මේ ගස් නේද?
එතකොට ဒုတိ යාවත් එක්ක ඉමං රුක්ඛං. එතකොට අපිට කියන්නොත් එහෙනම් මේ ගස විසින් එහෙම නැත්නම් මේ ගසෙන් අනේන රුක්ඛේන නැත්නම් ඉමිනා රුක්ඛේන. එතකොට මේ ගස් වලින් ඉමේබි රුක්කේහි නැත්නම් ඒහි රුක්කේහි ඉමේහි රුක්කේහි ඔය විදිහට ඕනි වචනයක් දාගන්න පුළුවන්. මේ ගසට අස්ස රුක්කස්ස අන්න ඒ විදිහටයි මේ වගේ අර්ථය විශේෂණ කරලා ගන්නෙ. නමුත් අපි මේ වර්ණගීම හොඳින් ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේවා කටපාඩම් කරලා තියෙන්න ඕනි. පස්සේ කාලෙදී අපිට වාක්‍ය හදනකොට භාෂාව ඉගෙන ගන්නකොට භාෂාවේ මේවා යොදනකොට අපිට බොහොම සරලව මේවා පාඩම් තියෙන හින්දා ඉක්මනට වර්ණගිල්ල මතක් කරගෙන අපිට භාවිතා කරන්න පුළුවන්. හොඳයි. අපි ඉම શબ્දයේ පුල්ලිංගේ වර්ණගාගම් බලන්න. අයං ඉමේ ඉමං ඉමේ අනේන ඉමිනා ඒබියේහි මේබි මේහි අනේන ඉමිනා ඒබියේහි මේබි මේහි චතුත්ථි අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසානං පංචමි අම්හා අස්මා ඉමම්හා ඉමස්මා ඒබියේහි මේබි මේහි චට්ටි අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසානං සත්තමි අම්හි අස්මින් ඉමම්හි ඉමස්මින් ඒසු ඉමේසු. අපි ආපහු බලමු. තව ටිකක් හිමිහිට. පාඨමා අයං ඉමේ ဒုတိ යා ඉමං ඉමේ තතිය අනේන ඉමිනා ඒබි ඒහි ඉමේබි ඉමේහි කරණ අනේන ඉමිනා ඒබි ඒහි ඉමේබි ඉමේහි චතුත්ථි අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසානං පංචමි අම්හා අස්මා ඉමම්හා ඉමස්මා ඒබි ඒහි ඉමේබි ඉමේහි චට්ටි අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසානං සත්තමි අම්හි අස්මින් ඉමම්හි ඉමස්මින් ඒසු ඉමේසු. හොඳයි. එතකොට මේක 10-12 වතාවක් කියවලා අපි හොඳට පාඩම් කරගන්න ඕන. ඉම શબ્දය ස්ත්‍රී ලිංගයට ඉත්තිලිංගයේහි වර්ණගනකොට අර පුල්ලිංගයේහි වර්ණගනකට වඩා ටිකක් වෙනස් වෙනවා. බලන්න කොහොමද වර්ණගෙන්නේ කියලා. අයං ඉමා ඉමායෝ පඨමා අයං ඉමා ඉමායෝ ဒုတိ යා ඉමං ඉමා ඉමායෝ තතිය ඉමාය ඉමාබි ඉමාහි කරණ ඉමාය ඉමාබි ඉමාහි චතුත්ථි අස්සාය අස්සා ඉමිස්සාය ඉමිස්සා ඉමාය වචන පහක් තියෙනවා. වචන පහක් තියෙනවා ඒක වචන. චතුත්ථි අස්සාය අස්සා ඉමිස්සාය ඉමිස්සා ඉමාය ඉමාසං ඉමාසානං පංචමි ඉමාය ඉමාබි ඉමාහි චට්ටි අස්සා අස්සාය අස්සා ඉමිස්සාය ඉමිස්සා ඉමාය ඉමාසං ඉමාසානං සත්තමි අස්සං ඉමිස්සං ඉමායං ඉමාසු අස්සං ඉමිස්සං ඉමායං ඉමාසු සප්තමි විභක්තිය. අපි ආපහු තව එකපාරක් කියමු මගෙත් එක්කම මේ පොඩි හාමුදුරුවෝ. පාඨමා අයං ඉමා ඉමායෝ ဒုတိ යා ඉමං ඉමා ඉමායෝ තතිය ඉමාය ඉමාබි ඉමාහි කරණ ඉමාය ඉමාබි ඉමාහි චතුත්ථි අස්සාය අස්සා ඉමිස්සාය ඉමිස්සා ඉමාය ඉමාසං ඉමාසානං පංචමි ඉමාය ඉමාබි ඉමාහි චට්ටි අස්සාය අස්සා ඉමිස්සාය ඉමිස්සා ඉමාය ඉමාසං ඉමාසානං සත්තමි අස්සං ඉමිස්සං ඉමායං ඉමාසු. හොඳයි. ඔය විදිහට ඉම શબ્දයක් අපි පාඩම් කරගන්න ඕනි. ස්ත්‍රීලිංග ස්ත්‍රීලිංගික නාමපදත් එක්ක ඉම શબ્දේ භාවිතා කිරීමේදී අදාළ විභක්තියට අනුකූලව අපිට පුළුවන් වෙන්න ඕනි අදාළ රූපය ඒ විභක්තියට අදාළ ඒකවචන බහුවචන රූපය විභක්ත්‍යානුකූලව නාම විශේෂණ විදිහට පාවිච්චි කරන්න. ඉස්සෙල්ලා වගේමයි ඉම શબ્දෙත් නපුංසක ලිංග
විභක්ති දෙකක් විතරයි වෙනස් වෙන්නේ. ඒ විභක්ති දෙකෙත් එකම වචනයක් තමයි තියෙන්නේ. ඉදං ඉමං ඉමේ ඉමානි ඉදං ඉමං ඉමේ ඉමානි. අනෙක් ඒවා පුල්ලිංග શબ્ද වගේ. ඒක සමානයි. අනේන ඉමිනා ඒබියේහි මේබි මේහි අනේන ඉමිනා ඒබියේහි මේබි මේහි අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසානං අම්හාස්මා ඉමම්හා ඉමස්මා ඒබියේහි මේබි මේහි අස්ස ඉමස්ස ඒසං ඒසානං ඉමේසං ඉමේසානං අම්හි අස්මි ඉමම්හි මස්මින් ඒසු ඉමේසු. මේ විදිහට සර්වනාම ඉම શબ્දේ නපුංසක ලිංග શબ્දේ දෙනවා. එතකොට පුල්ලිංග શબ્දේ පාඩම් කරගත්තොත් නිවැරදිව හරියට අපිට ගැටලුවක් වෙන්නේ නැහැ නපුංසක ලිංග શબ્දය. මොකද ඒකේ එක වචනයයි වෙනසකට තියෙන. එක වචනයයි කියලා කියන්නේ එක විභක්තියයි අපිට ඉගෙන ගන්න ඕන. හොඳයි. අපි පොඩි හාමුදුරන් වහන්සේලාට තියෙනවා වැඩක්. අභ්‍යාසයක් තියෙනවා. අභ්‍යාසය තමයි පහත් සඳහන් පදවල ලිංගය විභක්තිය හා වචනය දක්වන්න. මෙතන පදයක් තියෙනවා තේ. මේකේ ලිංගය ලියන්න ඕනේ. තේ කියන එකේ ලිංගය මොකක්ද? මේ පොඩි හාමුදුරුවෝ තේ කියන එකේ ලිංගය තමයි පුල්ලිංගය. විභක්ති අපි පාඩම් කරා අපි ඉගෙන ගත්තා සෝතේ. එහෙනම් විභක්තිය පඨමා සෝතේ. පඨමා විභක්තිය. මේක පුල්ලිංගයි. පුල්ලිංග විභක්තිය පඨමා. වචනය සෝතේ බහුවචනය නේද? බහුවචනය. බහුවචනය. මේ විදිහට මේ ටික පුරවන්න ඕනි. එතකොට පෙපඩි හඳුන්වන වහන්සේලාට පොඩ්ඩක් අවධානය යොමු කරන්න පුළුවන්. පුල්ලිංග, ඉත්තිලිංග, නපුංසක ලිංග වචන සඳහා. දැන් ඒතිස්සං මේක ස්ත්‍රීලිංග වචනයක් නේද? ඒ විදිහට තාය ස්ත්‍රීලිංගික වචනයක්. ඒ විදිහට අපි අවධානය යොමු කරන්න ඕනි. මෙතනත් ඒ වචන පොලිමක් තියෙනවා. මේ ටිකෙත් අපි විභක්තිය ඊට පස්සේ වචනය ලිංගය ලිංගය මේ පොලිමේ ලිංගය මේකේ විභක්තිය මේකේ වචනය අපි ලියන්න ඕනි. හොඳයි. මෙතන වචන කීපයක්ම තියෙනවා. වචන ටිකක් වැඩිපුර තියෙනවා. ඒ නිසා හිමිහිට බල අපි ලියන්න ඕනි මේ වචනවල ලිංගය, විභක්තිය සහ වචනය. ඒ විදිහට හොඳට මේ ඒත શબ્දය, ඉම શબ્දය, ත શબ્දය කියන මේ શબ્ද පුරුදුනාට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඒක නාම විශේෂණයක් විදිහට භාවිතා කරන්නත් ඒ වගේම මූලික අර්ථයක් ගැනීමේදී තනි පදයක් විදිහට භාවිතා කරලත් අර්ථය ගන්න අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට මේ නාම විශේෂ මේ සර්වනාම වර්ණගීම් භාවිතා කරන්න පුළුවන් නිවැරදිව විභක්ත්‍යානුකූලව සහ ලිංගවලට අනුකූලව. එහෙම භාවිතා කරපුවාම තමයි අපිට භාෂාවේ නිවැරදි අර්ථයක් සහිත වාක්‍ය ලියන්න පුළුවන්. ඒ වගේම අර්ථයක් නිවැරදි අර්ථයක් සහිතව අපිට අර්ථය ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට ඉගෙන ගත්තාම. හොඳයි. එහෙනම් පොඩි හාමුදුරුවෝ අද දවසේ ඉගෙන ගත්තේ නාම වර්ණගීම් විශේෂයෙන් සර්වනාම වර්ණගීම් කියන පාඩමට අදාළව විශේෂ ත්‍රිලිංගික සර්වනාම වර්ණගීම් කීපයක් හොඳට කටපාඩම් කරලා ඒ වර්ණගීම් හුරු වෙලා අපි අපේ දැනුමට එකතු කරගන්න උත්සාහ කරමු. අපි DP Education පාඩම් මාලාව හරහා
නැවත දවසක හමු වෙමු. එනම් හැම දිනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන් අධ්‍යාපනය